hari ini mangga itu dia rekang kan? itu dia ada amma gila ini dah Udah, kata gila dia Anna. Hari ini mau ada anda nanti mang itu dia rekang kan ni? දැම්මේ නේ එකක් නෑ. මට කිව්වනම් මං හදනවනේ. චෝදි පුතා පව් මහත්තයා. අනේ මේ හැම දෙයක්ම මගේ කොල්ලටම වෙන්නේ ඇයි මහත්තයා? විඳවන්න ඉතිරි වෙලා තියෙන හැමදේම විඳවන්න ඕනේ. ඒක අතකට හිතට සහනයක් තියෙන්නේ ඔය හැමදේම දේශාන්ට විඳ ගන්න පුළුවන් කියලා හිතන එක. අපිට නොකියුවට ඒ හිත ඇතුලේ මොන තරම් ගින්දරක් ඇවිලෙනව ඇද්ද? ඒ ගෑනු ළමයට විවාහයක් වෙලා නැත්තම් අපි ගිහින් කතා කරමු. මහත්තයා? ඇයි? නෑ නෑ. අපි එහෙම කරමු. නොතේරුම්කමට මම බලාගෙන හිටියන්නේ නෙවෙයි ශ්‍රියාන්. ඒත් කරන්න පුළුවන් හොඳම දේ තමයි මම කරන්න හැදුවේ. ඒත් මම දැනගෙන හිටියා දේශාන්ට රුක්ෂ කොහොමද ගැලපෙන්නේ නැහැ කියලා. ඒත් ඉතින් මම හිතුවේ දන්න කියන කෙනෙක් එක්ක අපේ පුතා ජීවත් වෙන එක ගැන. මම දන්නවා මහත්තයා. මෙතනින් එහා මොනව වෙයිද නැහැ. ඕකමයි මමත් හිතුවේ. අපේ මිනිහා ළමයාත් එක්ක කොහොම කතා කරනවද දන්නේ? මොනවා වුණත් ඒ ළමයාත් වගීෂට දෙවෙන්නේ නෑ. එහෙම කියන්නේ? ඔය තරම් ලොකු අපහසුතාවයකට පත් වෙලා හිටිද්දි අපේ සුදු මහත්තයාගේ හිත පොඩ්ඩක්වත් රිදෙව්වේ නැහැනේ. සුදු මහත්තයා අම්මේ කී ඒ ළමයාගේ ඔඩොක්කුවට පැනලා ඉන්නකොට ආදරෙන් බලාගෙන හිටියා. ඒක නම් ඇත්ත. අනේ ආදරය නම් එළි වෙන්නේ නැහැ වගේ. හරිම දිගයි. ඔන්න දැන් අපේ එක්කෙනා හෙට උදේට අනුත්තර දැක්කම හොඳට කියවයි. ඇයි මිස්? ඇයි යාළුවෝ දෙන්නනේ ඔය පාක් එකේදී දැකලා තියෙන්නේ? ඒ දෙන හොඳම යාළුවෝ නේද මිස්? අපෝ ඒ දෙන්න හොඳම යාළුවෝ. අපිටත් ඉතින් යාළුවෝ වෙන්න කිසිම බාධාවක් නැහැ නේද සුදු? අනිවාර්යයෙන්. මට ඔය මිස් කියාගෙන නම් එන්න එපා හොඳේ. ඒක තමයි. උඹ ප්‍රාර්ථනා කියලා කතා කරපන් මිස්ටර්. හරි හරි මේ මදයි කිව්වා. හෙට උදේම පොඩි එකා යුද්ධෙත් එක්ක දේශාන් ආයෙත් එයි. මහන්සිත් ඇතිනේ. අපි යන් අනුත්තර. එන්න හන්සි. කොහොමද ආවේ නේද? පොඩක් ඉන්න ඔබ. පැටියෝ අනේ තාත්තට කියන්න මාව එක්කගෙන යන්න එපා කියලා. ඒ ඉලන්දාරියා ඔහොමත් අරනවද? බලපන් යද්දි ඇරුණානේ බා. දිගට මඩන්න ගත්තා.
සෝරි මචං. විශාල් උඹ අවුල් ගන්න එපා බං. පොඩි එකා අම්මව දැක්කේ පළවෙනි පාරටනේ. සෝරි අනුත්තර. මට තේරෙන්නේ හොඳ ළමයි මෙහෙම අඬන්නේ නෑනේ පොඩ්ඩෝ නේද අම්මේ? ඒකනේ කොමන් දිහා බලන්න. අම්මා මාව දාලා යන්න එපා. කො අම්මා දිහා බලන්න කො. ඔය නරක බබෙක්ද? ඉතින් එහෙනම් තාත්තා කියන දේ අහන්න ඕනනේ. පොඩ්ඩෝ. දැන් අපි යන්කෝ. එන්න. මට ඉන්න ඕන මගේ අම්මත් එක්ක. මට ඉන්න ඕන මගේ අම්මා ඉන්න තැන. එහෙම කොහොමද? අපි යමු. අනේ අම්මේ කියන්නකෝ. පොඩ්ඩව තියලා යන්න. උත්තරාට තවත් කරදර කරන්න බෑ. මම පුතා බලා ගන්නන්ස. කොල්ලට නම් ඉතින් මේ හොරුයිනේ. ඔන්න ඉතින් සිතුවට තමයි අම්මා බලා ගන්න වෙන්නේ. මේ දේශා පොඩි එකා මේ හිටපු දෙ. උත්තරාට තමයි වං එකපාරටම ඔළුව විකාරුනේ. සර් බය වෙන්න එපා. පොඩ්ඩව තියලා යන්න. උඹ මේක අහපන්. දැන් උඹට ඔහොම යනකොට කොයි වෙලේ හරි ලොකු කෙල්ලව හම්බුණා කියලා හිතා. උඹ එතකොට හැමදාම මේක මේ සුදු මැණිකට හංගගෙන ඉන්නද හදන්නේ? මහතුන් ඔබ මගේ මැරුම් කඩ හදන්න එපා. යා ඉතින් පින් අතේ වැඩ නන් නෙවෙයි. අප්පා උකාර වැඩ. මට උඹත් එක්ක කතාවක් නෑ හරිද? මට කියලා කරන්න දෙයක් නෑ අක්කේ දැන්. මෙයා දරුවා විකුණලා ඉවරයි. කොළඹ පාරවල් ගානේ කොච්චර නම් රස්තියාදු වුණාද මල්ලි. මේ අක්කේ අනේ ඔය විකටන් කතාව නම් මාත් එක්ක කියවගෙන එන්න එපා. වඳින්න. උඹට තේරෙන්නේ නැහැ මගේ හිතේ තියෙන කින්න. මන්නම් කියන්නේ උඹ ඔය කොළඹ ගමන අතහැරලා දාන්න ඕනේ. හොඳ යක්කේ. ඔබට ඇත්තටම ලොක් කියලා දකින්න ආසාවක් නැද්ද මහතු? දයානි කිව්වේ මේ මහතුන්ට මාව මතක නැතුව ඇති. අර මම අර සාන්තිගේ ළමයා වරන් ගියේ. දැන් කතා කළේ මේ මට ළමයා ගැන පොඩි ආරංචියක් ලැබුණා. නෑ එපා. කියන්න ඕනේ නෑ. ඔය කියලා පරණ දේවල් හාරවුස්සන්න ඕනෙත් නෑනේ. ඉතින් චන්දිය දැන් ගොඩාක් රෑ වෙලා. පුංචි ළමයිට ඉක්මනට නිින්ද යන්නේ නැද්ද? මන් නිදියන්නේ. ඇයි? අම්මා අප්පා යයිනේ. කො දැන් මම මෙතන ඉන්නවනේ පුතේ. නිදාගන්න. අම්මත් නිදා ගන්නව නේද අම්මේ? අම්මේ එහෙම කියද්දිත් හරි අමුතුයි නේද බං? අපි දෙන්නම නිදාගමු දැන්.
නිදාගන්න නැද්ද? අම්මේ. අම්මා මාත් එක්ක තරහද? නෑ පොඩ්ඩෝ. එහෙනම් ඒ පාර්කේකදී මට බායි කියලා කිව්වේ. ඇයි එහෙම ගියේ? අපි පැටියෝ මේ ඔයාට වැරදිලා කියලා තාත්තා කිව්ව නේද චන්ඩියෝ? මට වැරදුනේ නෑ. නේද අම්මේ? මං අම්මව දැක්ක අම්මත් ගියා. මේ එදා අපිට ලොකු වැඩක් තිබුණා. නේද හංසි නැන්දේ? ඕනේ. අපි දෙන්නට ලොකු වැඩක් තිබුණා. මං තමයි අම්මව ඇදගෙන ගියේ. මට ගොඩක් දුක හිතුණා. මං ඇඬුවා. මං අඬද්දී නෙතොත් ඇඬුවා. මට තරහද? නෑ. එහෙනම් දැන් අපි නිදාගමු නේද? අම්මේ. මාව ඉස්කෝලේට එක්කගෙන යනවද? ඒයි පුතේ. මගේ යාළුවන්ට මට පෙන්වන්න ඕනේ මටත් අම්මා කෙනෙක් ඉන්නවා කියලා. එයා ගොඩාක් ලස්සනයි කියලා. දැන් මේ අම්මයි පුතයි දෙන්න නිදාගන්නෙම නැද්ද? මේ නැන්දට කරදරන්නේ පුතේ. දැන් අපි නිදාගමු. අම්මේ. මම අම්මට ආයේ කවදාවත් යන්න දෙන්නේ නෑ. විටමින් E සපිරි සැහැල්ලු සංයෝගය සමතුලට ඉක්මනින් උරාගනි. Pond's Light Moisturizer. හැම රීසන් එකටම හරි. නින්ද ගියාට පස්සේ එක්කගෙන ආවා. මගදී ඈරුණානේ. ඇඬුවා මම ආයෙමත් ගිහලා දාලා. ඉතින් ඊළමයා කැමති වුණාද සුදු මහත්තයව තියාගන්න? අනිත්තරාම තමයි අම්ම කිව්වේ. තියලා යන්න කිව්වේ. චූටි පුතාට අපිට මේ ගැන කියන්න දෙන්න. මං කොහමද තාත්තේ ඔය කියන්නේ? නෑ මම කියන්නේ අඩුම ගානේ වගීස වගේ ළමයි හම්බුණා කියලා. මේ සෑහෙන්න කාලයක් වගීෂාද අනුත්තරාදි කියලා හිතා ගන්න බැරුව දුක් විඳා. මේ හිතා ගන්න බැරුව ඉන්නේ මොකද්ද කරන්න කියලාද? අනේ පුතේ. ඒ ළමයා බැඳලා නෑ මං හිතන්නේ. බැඳලා නෑ. හැබැයි බඳින්න කෙනෙක් ඉන්නවා. ඒ වුණාට ඉතින් අපි කොහොමද මහත්තයා මේ දරුවව බාරගන්න කියලා කියන්නේ? දේශන් දැන් මොනව කරන්නද හිතාගෙන ඉන්නේ? මට කරන්න දෙයක් නෑ තාත්තා. අඩුම ගානේ මට කිසි දෙයක් හිතා ගන්න බැරුව. ඒ දරුවා වගීෂා වගේමයි. කිසි වෙනසක් නෑ අම්මා. හැබැයි මේ අනුත්තරා ගොඩක් අහිංසකයි. එයාගේ ගෙදර වෙන කවුද ඉන්නේ? මේ මාමයි අය තමයි ඉන්නේ. තාත්තා පොඩි කාලෙම නැති වෙලා. අම්මා මං අර මේ මල්ල ගෙදරක යනවා කියලා ගියේ. ඒ අනුත්තරාගේ අම්මගේ. අනේ
කෙල්ල සෑහෙන්න තනි වෙලා. මේ ඔය අදාව හන්සි එයා තමයි අනුත්තරාගේ හැම වැඩකට පින්නේ. ඒ කියන්නේ මේ අර ඔයාලගේ කැලේ බේර ගන්න හදන ග්‍රාම සේවක නෝනා දනුත්තර. ඔව්. පුතා හැමදේම අම්මට කියලානේ. ග්‍රාම සේවක ගැනත් කියලා. නෑ ඉතින් මේ ඒ වුණාට මේ එයා වගේෂ වගේ කියලා මෙයා මට කිව්වේ නේ. කොහොමද ඕවා කියන්නේ ඉතින්? ඔයා වගේම පොඩි එකත් හොඳටම අවුල් වෙලා ඉන්නේ. එයාට අම්මව හම්බෙලා ඉන්න තාත්තා. මං ඒකට මොනවද කරන්නේ? මට හිතා ගන්න බැරුව ඉන්නේද? දැන් ඔයා ගිහින් නිදා ගන්න පුතේ. ඔව්. හෙට උදේ කතා කරන්න බැරිය. මං ගෙදරටත් ගියා. චාන්දනිය. මොකද බා මේ අහස පොළොව ගැට ගහන්න වගේ. ආසයි පොළොවයි ගැට ගහලා ඇති වැඩේ මොකද්ද බං? මම මේ කල්පනා කළේ ওই දෙක අතරේ අපිට ජීවත් වෙන්න තියෙන අමාරුව ගැන. අනේ මන්දා. මොකෝ ඔබ මාව හෙව්වේ? අනුත්තරා කෝල් කරා. කෙල්ලෝ දෙන්න ගැන බය වෙන්න දෙයක් නෑ බං. අනික උන් දෙන්න පරිස්සමෙන් ඉන්නවනේ. ඔව් ඉතින් කොල්ලෝ දෙන්නෙක් වගේ නේ රවුම් ගහන්නේ. මේ මට ඔන්න ඕකෙන් සුදු මැණිකට කෝල් එකක් කරන් දියා. ඒකට තමයි මම මේ ආවේ. හාන්සි මේ නන්ද කෝල් කරනවා. ගානේ. හෙරෝ නන්දේ. නෑ පුතේ මම මේ මාමා. මාමේ මේ මන් නන්දරි කිව්වා මාමා ආවම කෝල් එකක් ගන්න කියන්නේ කියලා. ඒකනේ. ඉතින් ඇයි පුතේ? මාමේ මං චුට්ටක් කල්බල වෙලා ඉන්නේ. මට අමුත්තක් දැනෙනවනේ. සුදු මැණිකේ? දේශාංශගේ බබාට සෙනෙක වෙලා අපි ආව බලන්න ආවා. ඔව් ඉතින් මේ දේශාංශ අදුරි කරපු කෙනා මැරිලා. ඉතින් පුතේ ඒ මිසොත් මම වගේමයි මාමේ. එහෙම ඉන්නවනම් ඒක දන්න එකම කෙනා මාමනේ. මම පස්සේ ගන්නම් පුතේ. මොකද කෙල්ල කියන්නේ? මොකද උනේ? මාමාට උත්තරයක් දුන්නේ නැහැ හංසි. ආයෙත් ගනි. කට් කරනවා. චාන්දනියෝ නෑ මේ බිව්වද කියලා අහනවා. මං ඊයරත් බිව්වනේ බා. මට කෙල්ලට බොරු කරන්න බෑනේ. මහතෝ ඒකට නම් බය හිතෙනවා අනු. මටත් බා. මොකද්ද කරන්නේ බා?
ඊයලා නිදාගත්තේ නෑ. කොල්ලා අහන ප්‍රශ්න මට දෙතුන් පාරක් ඇහුණත් එක්ක. මට ඇහුණා. ඔබට නිින්ද ගියේම නෑ තමයි. මම මේ නැතිව නෑ කියන එක මට විශ්වාස කරන්න බැරි දෙයක්. අනිත් එක මම ඒක හොඳටම දන්නවා හංසේ. ඉතින් මේ පුංචිට කොහොමද ඒක විශ්වාස කරන්නේ? සමහර මිනිස්සුන්ගේ කැපකිරීම මහරයි නේද අනු. දේශාංශ. හරිම පුදුම කෙනෙක් හංසේ. එයාගෙම නෝනට තාත්තයි පුතයි දෙන්නම එක වගේ නේද බා? මටත් හිතුණා. ඔබට මොනවද හිතෙන්නේ? මම මොකුත් නොහිතා ඉන්නවා හංසි. මට මාම කතා නොකරපු එක ප්‍රශ්නයක්. අපි බලමුකෝ. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අධික සර් කොහමද විශ්ක? ඉතින් ඉන්නවා සර්. කැමරා බිම හරිය ලැබෙනවා. ඒ කුණිය යනවත් බලන්න. අද කොහොමද වැටික වෙන්නේ? බොස්ගේ ප්ලෑන් එකේ හැටියටම වැඩ ටික ඔක්කොම පිළිවෙලට එනවා බොස්. මේ ආගේ පැහැදිලි කිරින්න නම් මම හැමදාම අහනවා. මම කැමති මේ කැලේ වැඩ කරන මිනිස්සුගෙන් දැනගන්න මොකද වෙන්නේ කියලා. මේක රන්දි සර්. අපි කැලේ වටේ කොටස කපලා ඉවරයි. අපිට දැන් සර් පණින්න තියෙන්නේ ප්‍රධාන කොටසට. ප්‍රධාන කොටස? අර බොස් මේ අර ඔය කියන්නේ අර විමාන මාත්‍ය කිව්වර ෆයිල් ටික මේ ග්‍රාම සේවකගේ ඩොකියුමන්ට්ස් ටික. ඔය වනේ රක්ෂිතයක් කරන්න තියෙන හේතු ටික නේ කියන්නේ. දැන් කොහොම හරි ඒ කැලේට තමයි බොස් අත තියාගන්න ඕනේ. ඔය කියන්නේ අර දියුළු පුතා තියෙන. මේක රන්දි සර්. දැන් අපි සර් කැලේ වටේම කපාගෙන යනකොට ඒ පැත්තේ පාරත් සර් එහෙම කැපුණා. ඊඳ මේ අමුතුවෙන් ආයෙස මේ කස්කිනියන් අලුතෙන් පාරක් කපන්න උවමනාවක් වෙන්නේ නැති වෙයි. අවිෂ්ක අපි මුලින්ම ওই දිය පාරවල් ටික වහලා දාන්න ඕනේ. බොස් මේ විමාන මහත්තයත් කිව්වා. ඔය දිය සීරාව හින්දා වාහනයක්වත් එහෙම කරගන්න බෑ කියලා. දිය සීරාව? විමාන මහත්තයාගේ වචනනේ බොස්. මේක රන්දි සර්. එන ගස් ලොට් එකක්ම කපලා තියෙන්නේ සර්. වැඩේ කියන්නේ සර් දැන් මේ පාරේ තමයි සර් වතුර වලවල් තියෙන්නේ. ඒක හින්දා සර් වාහනයක් ගෙනියන්න අමාරුයි සර්. ඒ පාරේ. ඒක තමයි මම මුලින්ම කිව්වේ. අපි ඔය දිය පාරවල් ටික වහන්න ඕනේ. එතකොට අපිට කොටන් ටික ගිනිය ගන්න පුළුවන්. නැත්නම් ලොරියක්වත් යන්න බෑනේ. ඒක තමයි මම මුලින්ම කිව්වේ කරන්න කියලා. තේරුණානේ? දිය සීරාව. බර වචන දැම්මම ලේසි කියලා හිතන ඇති බොස්. මොන විදියට කැපුවත් කැලේ කැපෙනවන්නේ යා. මම කියන්නේ මුලින්ම කපලා දාන්න. දිරලා යන්නවත් ඉතුරු කරන්න එපා කිසිම දෙයක්. ස්ටෝන් විදියට මධ්‍යක්ම පිළිවෙලට එනවා බොස්. එන යනවාකෝ. අපි එන්න රන්දි සර්. යා. කොබස්. මේ මනුස්සයා කැල්ලන්ගේ පස්ස තමයි ආයේ. හරි බොස්. අරුණේ මේක මේ විදිහට උනේ අපි අන්තරාව තක්සේරු කරපු නිසා. ඒක ඇත්ත සර්. අන්තර අන්තරාගේ ડોකියුමන්ට්ස් මාරණී. එයා හොඳට ස්ටඩි කරලා හොයලා බලනවා කියලා තියෙන්නේ. එයාට මාර නොලෙජ් එකක් තියෙන මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන්. අපි කෙල්ල ගැන හිතුවා පොඩි වැඩි.
එයාව කොටු කරගන්න විදිහක් අපි කොහොම හරි හිතන්න වෙනවා. කැලෑව බේරගන්න වැඩේට එයාට ලොකු ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි ඒකට එයා අපිව විතරක් පාවිච්චි කරනවා වෙන්න බෑ. ඔව් සර් අපි එයාව පාවිච්චි කරන්න try කරනවා වගේම එයා කරන්න උත්සාහ කරන්නෙත් ඒක. අපි බලමු. මීට කලින් try නොකරපු විදිහ අපි මේ සැරේ බලමු. මොකද්ද සර්? මම අපි ලොක්කට කතා කරා. ඒ කියන්නේ ජූඩ් සර්ට? ඔව්. මොකද සර් කරන්නේ? දැන් මෙහෙමයි. මිස්ටර් ජූඩ්ව ගෙන්නලා අපි අනුත්තරාට හොඳ ලෙක්චර් එකක් දෙමු. මට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් නේ. ඒක නම් නියම වැඩක් වෙයි සර්. ඔය ගමේ කෙල්ලන්ට ඉංග්‍රීසි උත් බෑනේ. කොහොමද සුද්දෙක් ඉංග්‍රීසි වලින් කතා කරනකොට අනුත්තරාට කරන්න කිසිම දෙයක් නැති වෙනවනේ. අනිවාර්යෙන්ම යාට පිළිගන්න වෙනවා. මම ජූඩ් එක කතා කරන්නම්. කෝකට දෙන්න හොඳට රෙඩි වෙලා ඉන්න ඕනේ. දන්නවනේ මිනිහා වෙලාවට වැඩ කරනවා. අම්මෝ ඒක නම් හරි අමාරුයි සර්. අපි සීරුවෙන් ඉන්නත් එපා. අරුණිත් නම් ඉතින් හොඳට බුදු වෙන්නේ. මාත් ඉතින් මුල් කාලේ එහෙම තමයි. අරුණ මේ අනුත්තරාගේ ෆයිල් එක අපෝ ඩබල් චෙක් කරන්න. ජූඩ් යම් ෆයිල් එක තියෙනව නේද? ට්‍රාන්ස්ලේට් ෆයිල් එක. ඒකත් හොඳට චෙක් කරන්න. මොකද අනුත්තරාට කතා කරන්න ඉස්සෙල්ලා ජූඩ් මට අනිවාර්යයෙන්ම කතා කරනවාමයි. හරි? කිව්වේ මගේ අම්මා ලස්සනයි කියලා. ආන්ටි ඔයා ලස්සනයි. අනේ ඔයා ඊට වඩා ලස්සනයි. ගොඩක්ම ලස්සන අපේ අම්මා. හොඳම හොඳ. මේකට තමයි බෝනස් ආදරේ කියන්නේ. බෝනස් ආදරේ කියන්නේ මොකද චූටි ආන්ටි? චූටි ආන්ටි මං ආසයි ඒකට. බෝනස් ආදරේ කියන්නේ දැන් එක බබෙක් වෙනුවට අනුත්තර අම්මට බබාලා දෙන්නෙක්ම ආදරේ හම්බෙනවනේ. හරි ඉතින්. මං ඇත්තනේ කියන්නේ නේද පැටියෝ? තාත්තා! Good morning uncle. Good morning. මේ ඉන්න මගේ කොල්ලයි කෙල්ල. කොහමද ඉන්නේ? මම නම් ආයේ අම්මට යන්න දෙන්නෙම නැහැ. මං අම්මා ළඟමයි නිදාගන්නේ. එහෙම කොහොමද? අම්මා ළඟ නිදාගද්දි සනීපයි. මේ ඔය කුමාරයයි කුමාරිය එනවද දැන් මාත් එක්ක සෙල්ලමක් කරන්න? අම්මටයි තාත්තටයි දැන් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. නේ? හා. Sorry අනුත්තර. ඇයිස මට කිව්වේ නැද්ද? කියන්න තරම් හයියක් තිබ්බේ නැහැ. මාව දැක නොකිය ඉන්න තරම් සර් ලොකු හයියක් තියෙනවා නේද? නෑ අනුත්තර මම කියන්නේ හිටියවාට. වගීෂා. එයා එච්චරට හොඳ කෙනෙක්ද සර්? සර්ගේ හිතේ වයිෆ් කෙනෙකුයි පොඩ්ඩක් හිතට මෙච්චර මතක තියෙන තරම් අම්මා කෙනෙකුයි වෙන තරම්. එයාව අයින් කරලා මට ජීවත් වෙන්න තරම් හයියක් තිබ්බේ නෑ අනුත්තර. පොඩ්ඩ අම්ම ගැන දන්නේ මගේ අස්සේ තියෙන විස්තර විතරයි. මේ මගෙන් පේන දේවල් විතරයි. තාත්තගේ පුතාගේ ආදරෙට
හරි ලෝභ හිතෙනවා සර්. ඒ ආදරේ ඉතුරු කරේ වගීෂන් උත්තර. එයා මට මතකයක් විතරක් වෙද්දී ඔයා මං ඉස්සරහට ආපු විදිය ඒක මට පිස්සුවක් වුණේ. මට හිතා ගන්න පුළුවන් සර්. අනුත්තර මේ දවස් දෙකේ වව ගොඩාක් අපහසුතාවයකටපත් වුණා. ඒකට මට සෝරි. වගීෂා මම වගේ. ඒක හරි. එතයා ඇත්තට මොන වගේද සර්? වගීෂා මගේ වගීෂා. එයා ඇත්තටම අනුත්තරම. එයා ගොඩක් සල්ලි එක්ක හැදුණු ළමෙක් අනුත්තර. ටිකක් බොළඳයි හුරතයි. ඒ සමානකම් අනුත්තරාගෙන් මට පේනවා. ඇස් පුරා පෙනුණා ආදරේ දැනුණා ළඟ බවක් දැනුණා ඔබ මගේ හිතුණා වෙන කෙනෙක් නාව තැනට ඔබ ආව කාරණේ හැඟුණා ජීවිතේ ලැබුණා වාට එච්චරටම තනිකමක් දැනුණා? මං චූටි කාලේ අම්මී තාත්තිත් එක්කත් රණ්ඩු කරාලු හොඳටම. ඇයි? මට බෝනික එපා මට නංගි බබෙක් ඕනේ කියලා. දැන් ඉතින් නංගි කෙනෙක් හම්බුණාද? ඒකනේ අනේ. හරි ඉතින්. වාට තාමත් දුකයිද? මට තනියම ලොකු වෙන්න ඕන එක ගැන නම් දුකයි. ඒත් ඔයා හම්බුණාට පස්සේ දුක චුට්ටක් අඩුයි. මනික මොනවද ඔයා කල්පනා කරන්නේ? මේ දිහා බලන්නේ මට පියාඹන තරම් ඉදහසක් දැනෙනවා දේශාන්. මටත් ඕකම අනන්ත වාරයක් හිතලා තියෙනවා වගේ. මම මැරුණත් ආයෙත් මේ ගහකොළ හොයාගෙන එනවා. එතකොට මම ඉතින් මම දන්නවනේ ඔයා මේ ගහකොළ අස්සේ ඉන්නවා කියලා. ඔය මැරෙන කතා කියනවා වැඩි. හරි හරි ඉතින් සෝරි. මේ අපි ඇවිදිමුද? කොහෙන්න? එන්න. පනත් නෑ. ඒකට මාවාදී. ස්පුරා පෙනුණු ආදරේ දැනුණා ළඟ බවක් ඔබේ වෙන කෙනෙක් නාව තැනට ඔබ ආව කාරණේ හැඟුණා ජීවිතේ ලැබුණා ගිම්මන් වාදී මොකෝ රන්දි කිසමේ හම්බුන්නේ මිස්ටර් රන්දි කෙනගමයි කියලා කිව්වා මට නේද ඇති මේ නෙමෙයි මං ගිම්මන් කොහොමද හම්බ වෙන්නේ කීටි මාව ඒ මොකක්ද දවුල මේකෙන් අන්තරාගෙන කිසිම ආරංචියක් නෑ මොකද්ද ඇයි නැති තමන්ගේ කෙල්ල ගැන මගෙන් අහන්නේ මොනසෙ මම මගේ කෙල්ල කියලා හිතාගෙන ඉන්නකො එච්චරයි ඉතින් බාතිය කෝල් එකක් තියලා බැලුවේ නැද්ද කෝල් කරාම මම හිතන්නේ මගේ නම්බර් එක බ්ලොක් කළා දැන් මෙහෙමනේ බාතිය දැන් අනුත්තරා ග්‍රාමසේවකුණෙන් පස්සේ ඇත්තටම ඔයාට එයාව බඳින්න හිතුනේ හරි දැන් නැත්නම් අපිත් දන්නවනේ අහලා පහලා ගම්වල මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන් නේ බං හරි හරි දවස් දෙක තුනකින් කිසිම ආරංචියක් නෑ බං මම මේ අන්සිලා ගෙවල් පැත්තේ ගියා මේ උන් කිසිම සද්දයක් නෑ හරි දැන් මොකද්ද වෙන්න ඕනේ
මේකයි මේ මගේ ගාව හංසිගේ නම්බර් එකක් නැහැ. කෝල් එකක්වත් දෙන්න. හරි. හරි බලමු. කොහෙද ළමයෝ ඉන්නේ? කොළඹ? මේ දවස් දෙකක් තිස්සේ. ඔව්. ඉතින් ඇයි? හරියට දැන් කොහෙද නැවතිලා ඉන්නේ? මාර වැඩක් වුණානේ ගෙම්හාන. ඒ මොකද්ද? අපි අර තහනම් නියෝගය ගන්නනේ කොළඹ ආවේ. අපි නැවතුනේ දර්ශන සර්ලා ගෙදර. අර පරිසරවේදී මහත්තයා. ඔව්. ඇයි මේ ආනිකම් එක නෝන්ඩියට වගේ කියන්නේ? නෑ ළමයෝ මොන නෝන්ඩියක්ද? චුට්ටක් අන්තරා යනවනේ. හරි කියන්නු ඊට පස්සේ. අර දේශාංශගේ පුතාට අසනීප නිසා අපි දේශාංශලා ගෙදර ගියා. සෑහෙන ලොකු රවුමක් ගහලා තියෙන්නේ නේ. ඇතිද දැන් කතාව ඇහුවා? නෑ හරි ඉතින් හරි. දැන් දේශාංශලා ගෙදර ගියා. හරි ඊට පස්සේ අනේ ඔයාට තේරෙන එකක් නෑ ගිම්හාන. දේශාංශ ආදරය කරපු කෙනා මැරිලා. එයාගේ නම වගීෂා. ඉතින් අනේ ගිම්හාන අපේ අමී වගීෂායි පොඩි වෙනසක්වත් නෑ. දෙන්නම එක වගේ. බොරු. ඔව් බොරු කියලා මේ මට වාගෙන් තෑගි ගන්නනේ. ගිම්හාන අපි ආයෙත් දේශාංශලා ගෙදර යන්න හදන්නේ. මම තියනවා ආයි මේ හංසි චුට්ටක් ඉන්නකෝ. ඇයි? මේ ඇත්තටමද? නෑ. මගේ බොරුව රස විඳින්න ඉන්නකෝ. මං තියෙනවා. කොහොමද ඉන්නේ? ඉන්නේ කොළඹ. දැන් දවස් ගානක් තිස්සේ? එතකොට දැන් නැවතින්නේ කොහෙද? දැන්ට නම් අර දර්ශන කියන කෙනාලා ගෙදර. දැනට කියලා කියන්නේ? දේශාල්ලා ගෙදර යන්න හදනවා කියලා තමයි කිව්වේ. කවුද? දේශාන් රාජපක්ෂද? ඔව්. ගෑනුන්ට පිස්සුද බා? මේ දන්නේ නැති යමුගේ ගෙවල් අසරින් ගන්න. ලොකුම කාරණේ කියන මේ වාදේ. මොකද්ද? ඔය දේශාන්ගේ කලින් වයිෆ්. ඔව්. මිනිහට මොකද ළමයෙක් ඉන්න කතාවක් කියනවා? ඔව්. ඒ ළමගේ අම්මයි අනුත්තරයි ට්වින්ස්ලා තරම්ම සමානයිලු. මොකක්? මං හිතන්නේ දේශාන් අනුත්තරා පස්සේ යටුනේ ඔන්න හේතු නිසා තමයි. ඇත්තේම හරි මම බලාගන්න මානවකින් බා ඉතින් ඊට පස්සේ මං අම්මත් එක්ක ගොඩාක් කතා කරා. මං අම්මලේ ගමේ යන්න ඉන්නේ. මේ ධම්මේ ඕනේ. චූටි ඇන්ටි කිව්වා ඒ ගොඩාක් ඇවිදින්න තැන් තියෙනවා. දැන් එතකොට ඇවිදින්න යනකොට ආච්චි වෙක් කියන්නේ නැද්ද? එක්කගෙන යනවා. අම්මයි තාත්තයි ආච්චි සීයයි චූටි ඇන්ටි ගමේ ඉන්නවා. සුදු මහත්තයා එතකොට රෑ නිදාගත්තෙම නැද්ද පුතේ? මං එළි වෙනකොලුත් නිදාගත්තා. මේ ධම්මේ පුතා නිදා වෙනකන් ඉහරලා හිටියනේ. පොඩ්ඩ. හරි එනම් බොස් එකක් දාගන්නේ. ඈ. අම්මේ මං තනියම බොස් දාන්නත් දන්නවා. හරි එහෙනම් පුතා වොෂ් එකක් දාගෙන එන්න. පුතා අපිට කල්ලෙන්න. විතරක් නෙමෙයි තමයි. දේශාන්ට සර් කිව්වට දේශාන්ගේ අම්මට මැඩම් නොකිය අම්මා කියන්න බැරි කමක් නැහැනේ නේද පුතේ? ඔව් අම්මේ.
අනුත්තරාට තියෙන්නේ වගීෂාගේ රූපේ විතරක් නෙමෙයි. ගතිගුණත් ඒවා. දේශාංශමට කියලා තියෙනවා අම්මේ. සුදු මහත්තයා සතුටෙන් ඉන්නවා මම ඔය දැක්කම. ඒ දරුවගේ පුංචි හිත රිද්දන්න නැතුව සතුටෙන් තිබ්බට දුවට ගොඩාක් පිං. ඒ ළමයා ඔය ඇස් දෙකෙන් එයාගේ අම්මව දැක්කමයි. අනේ අනන්නේ බාම්නේ. අම්මා කෙනෙක්ට සුදු මහත්තයා ගැන දැනෙන හැඟීම ඔයාට දැනෙන්නේ නැහැ කියලා මට තේරෙනවා. වගීෂා පොඩ්ඩට ආදරේ කරේ අම්මා කෙනෙක් වෙලා නෙවෙයිනේ අම්මේ. ඉතින් පොඩ්ඩක් මං අම්මා විදිහට දැක්කට කමක් නැහැ. ඔයාලගේ ඩීටේල්ස් පිටට යනවා. ඒක තමයි ඇත්ත. වයිසස් නැත්තම් හන්සි